ගරු කතානායකතුමනි, මෙම කල්තබීම යෝජනාව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ආණ්ඩුව විසින් පසුගිය කාලේ පුරා විවිධ කරුණු ආරම්භය ගැසට් චක්‍රලේඛ හා නිවේදන ගණනාවක් ප්‍රකාශයට පත් කරන ලැබ තිබේ. ඒවා ජන ජීවිතයට සම්බන්ධ සමාජ ආර්ථික කරුණු වලට මෙන්ම පරිසරය ආදී විශේෂ ශාස්ත්‍රයන්ට අදාළව නිකුත් කරලා දේවා වේ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් විසින් නිකුත් කරන ලද ඉහත ආකාරයේ බලාත්මක ලේඛන සම්බන්ධයෙන් සාකච්ඡාවක් වන්නේ ඒවා නිකුත් වූ මොහොතේදී පමණයි. එහෙත් පසුගිය කාලයේ නිකුත් කරන ලද ලේඛන සම්බන්ධයෙන් මතු ඇතැම් ගැටලුකාරී තත්ත්වයන් මේ දක්වාම බලපාමින් තිබේ. ඇතැම් ලේඛන නීතියට පටහැනි ඒවා වී ඇති අතර තවත් ඒවා යථාර්ථයක් වී නැත. එසේම මෙබඳු තවත් නියෝග ප්‍රායෝගික ක්‍රියාත්මක නොවී තිබේ. මෙබඳු වාතාවරණයක් තුළ ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති වී තිබෙන බැවින් ඒ තත්ත්වය වහා නිරාකරණය විය යුතුයයි මෙම ගරු සභාවට යෝජනා කර සිටිමි. ගරු කතානායකතුමනි, දෙයට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් ඊයේ ලංකා බැංකු ශාඛාවෙන් මිලියන 1150ක ණය මුදලක් ඩී.එස්. ගුණසේකර සමාගමට නිකුත් කොට ඇති බව. ඒ ණය මුදල ලබා දී තිබුණේ එළඹෙන අයවැය ලේඛනයේදී සිගරට් මිල ඉහළ යනවායයි කියලා උපකල්පනය කරමින් එහි අයිතුලාභය ලබා ගැනීම සඳහා සිගරට් තොග එක්රැස් කර ගැනීම සඳහා ප්ලෙජ් ලෝන් එකක් විදියට තමයි මෙම ණය මුදල ලබා දී තිබෙන්නේ. මා ඒ කරුණු කිව්වාට පස්සේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් මා දැක්කා මාධ්‍ය හරහා මා ඒ කියන ලද කරුණු අසත්‍යය ප්‍රකාශ කොට තිබෙනවා. මා ඉතාමත් වගකීමෙන් ගරු කතානායකතුමන් කියන්නේ කටුවන ලංකා බැංකු ශාඛාවෙන් සිගරට් මිල ඉහළ යනවා යයි කියන උපකල්පනය මත ඩී.එස්. ගුණසේකර සමාගමට රුපියල් මිලියන 3150ක ප්ලෙජ් ලෝන් එකක්, ඒ කියන්නේ බහඬ තොගය තමයි ගැරන්ටියට තියන්නේ, ලංකා බැංකුව සතුව තිබෙන්නේ එම සිගරට් තොගය ගබඩා කොට තිබෙන ගබඩාවේ යතුර පමණයි. ඒක තමයි ප්ලෙජ් ලෝන් වල ක්‍රමය. එතකොට ඒ හරහා තමයි මේක නිකුත් කොට තිබෙන්නේ. ඒ නිසා මා ප්‍රශ්නේ නැගුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියද, ඒ කියන්නේ ලංකා බැංකුව රජයේ ආයතනයක් හැටියට ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාදාමයට කෙසේද හිත කරවන්නේ මෙවැනි සිගරට් තොගයක් එක්රැස් කර ගැනීම සඳහා කෝටි 315කට අධික ණය මුදලක් ලබා දීම. දෙක, ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත් වී තිබෙන්නේ දුම්මැටි පරිහරණය අඩු කිරීම. හැබැයි එවැනි ප්‍රතිපත්තියක් තියෙන ආණ්ඩුවක් ලංකා බැංකුවේ ප්ලෙජ් ලෝන් එකක් කරහා කෝටි 315ක සිගරට් තොග එක්රැස් කරගන්න ලබා දුන්නේ ඇයි? තුන්වෙනි කරුණ තමයි ගරු කතානායකතුනි මා මතු කරපු සිගරට් වැඩි විය හැක්කේ සිගරට් වලට බද්දක් පැනවීම හරහා. ඒ නිසා බද්ද එන්න තියෙන බහණ්ඩාගාරයට ආයුතු බද්ද ලංකා බැංකුව සහ ඩී.එස්. ගුණසේකර කියන සමාගමේ එක්වී සිගරට් තොග එක්රැස් කොට එම සමාගමට ලබා ගැනීම සඳහා දරන ලද ප්‍රයත්නය. ඒ තමයි මම පෙන්눔 කරලා තිබුණේ. ඒ කරුණු එකින් එක මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. මේ කරුණු අසත්‍ය නම් ගරු මුදල් අමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමා විශේෂම කටුවන එතුමාගේ දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලංකා බැංකු ශාඛාවක්, ඒ වගේම එතුමා දන්නවා එම සමාගමේ වර්තමාන හිමිකරු මුදිත, එතුමා නිරන්තරයෙන් එතුමාගේ වාහනේ හෙට මෙහෙට යන කෙනෙක්. ඒ වගේම පුල්මුඩේ කනිජවැලි සංස්ථාවේ සභාපතිවරයා, අනුරාධපුරේ ගියාට පස්සේ නතර වෙන ගෙදර සමහර ඇමතිවරු කොළඹ ඔහුගේ ගෙවල් වල තමයි නතර වෙලා හිටියේ. මා අවශ්‍ය නම් කියන්න. ඒ නිසා ගරු කතානායකතුමනි, මුදිතගෙනුත් අහලා, ලංකා බැංකුවෙනුත් අහලා, කංචන රත්වත්ගෙනුත් අහලා මේ පාර්ලිමේන්තුවට ගරු මුදල් අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍ය කබ්‍රාල් මැතිතුමා මේ පාර්ලිමේන්තුවට පිළිතුරක් ලබා දෙවි කියලා මා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මා කියන ලද එක මා දැක්ක එක മന്ത്രിවරයෙක් කවුද කියලා මා නම දන්නේ නැහැ. කෑග ගහ තියෙනවා මා බොරුවක් කිව්වා කියලා මා කියලා තිබෙන්නේ සත්‍යය. ඊළඟ ගරු කතානායකතුමනි, මා මේ විවාදයට අවතීර්ණ වෙනවා නම් පෞගේ කාලේ පුරාවටම ආණ්ඩුව තමන්ගේ තීරණ විවිධ ගැසට් හරහා, චක්‍රලේඛන හරහා, සමහර පොරොන්දු හරහා, සමහර ප්‍රකාශයන් හරහා මේ සභාවට ඉදිරිපත් කරලා තිබෙනවා. මේ ගැසට් නිවේදන, මේ චක්‍රලේඛන, මේ ප්‍රකාශයන් වල සමහර ඒවා ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව විසින් අනුමත කොට දී තිබෙන පනත් වලට පටහැනි. ඒ පටහැනිව කටයුතු කරමින් තමන්ගේ ඉතාමත් සමීප කුළුපඟ ජාවාරම්කරුවන් කීප දෙනෙකුට අයිතු ධනය උත්පාදනය කිරීම සඳහා මෙම ගැසට් නිවේදන ගසා තිබෙන බව ඔප්පු කළ හැකියි. ඒ වගේම සමහර ප්‍රකාශයන් මම ඒවා පසුව ගන්නම්. ඒවා ඒ නිශ්චිත මොහොතේ සමාජයේ සිදුවෙන අවධානයන් වෙනතකට යොමු කිරීම සඳහා කරන ලද ප්‍රකාශයන්. සමහර පොරොන්දු ජනතාව රැවටීම සඳහා ලබා දෙන ලද පොරොන්දු.
ඒ නිසා ගරු කතානායකතුමනි මේ ගැසට් නිවේදන සහ මේ චක්‍රලේඛන පිළිබඳව මා ඒ අනුව කරුණු ඉදිරිපත් කරන්න. පළමු ගැසට් නිවේදනයේ තමයි ගරු කතානායකතුමනි මා ගන්නේ මේ පොල් තෙල් වල බද්ද පිළිබඳව. පොල් තෙල් වල බද්ද පිළිබඳව පනවා තිබෙන ගැසට් නිවේදනය. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි මුදල් අමාත්‍යවරයාට බලය ලබා දී තිබෙනවා 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත අනුව බද්දක් පැනවීමට. ඒ අනුව මුදල් අමාත්‍යතුමා 2020 6 වෙනි මාසේ 26 ජුනි මාසේ 26 වෙනිදා අදූෂිත පොල් තෙල් සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 150ක බද්දක් පනවනවා. කවද්දද? ජුනි 26. හැබැයි ඒ පනතේම ගරු කතානායකතුමනි ඉතාමත් වැදගත් වගන්තියක් සටහන් කොට තිබෙනවා. තුන්වන වගන්තිය යටතේ කරනු ලබන කිසිම නියමයක් එම නියමය කරනු ලැබූ දින සිට දින 30ක් ගතවනතුරු සංශෝධනය කිරීම හෝ වෙනස් කිරීම නොකළ යුත්තේය. මේ විශේෂ වෙළඳ බදු පනත යටතේ යම් නියමයක් යම් භාණ්ඩයක් බද්දක් පනවනවා නම් ඒ මාසයක් යනතෙක් සංශෝධනය කළ නොහැකි. හැබැයි ඒ අගමැතිවරයාම ඒ මුදල් අමාත්‍යවරයාම ජුනි මාසේ 7 වෙනි මාසේ 10 වෙනිදා ඒ කියන්නේ ජුනි මාසේ 26 ජුලි මාසේ 10 කියන්නේ සති දෙකයි. සති දෙකක් ඇතුළත නැවත ගැසට් නිවේදනයක් ගහනවා. මොකක් සඳහාද? ඒ ගැසට් නිවේදනයේ ගරු කතානායකතුමනි එතුමා කියනවා පොල් තෙල් වලට රුපියල් 150කට පවරා තිබෙන බද්ද මේ විදිහට කියනවා. පොල් තෙල් සඳහා අදාළ වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝග්‍රෑමයකට රුපියල් 25ක් අත්හරිනු ලැබිය යුතු බවට මෙයින් නියම කරනු ලැබේ. කියන්නේ 150ක බද්දක් ගහලා 125ක් අත්හරිනවා කියලා නැවත දින 14ක් ඇතුළත බද්දක් ගහනවා. සංශෝධනයක් ගහනවා. වෙළඳ පනත අනුව මේක සංශෝධනය කරන්න බෑ දින 30ක් යනතෙක්. ඇයි දින 14ක් ඇතුළත රුපියල් 150 පොල් තෙල් වල බද්ද රුපියල් 125 දක්වා අඩු කරේ? එය පනතට පටහැනි. මේ පාර්ලිමේන්තුවේ කියන්න ඕන. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි. නැවත දෙසැම්බර් මාසේ 15 වෙනිදා චක්‍රලේඛනයක් නිකුත් කරනවා මුදල් අමාත්‍යාංශයේ අග්‍රාමාත්‍යවරයා මුදල් ඇමතිවරයා හැටියට මේ පනත යටතේම මේ සංශෝධන දෙකම අයින් කරලා 125ට කරනවා කියලා. ඒ දෙසැම්බර් මාසේ 15 වෙනිදා වළංගුයි කියනවා. හැබැයි ගරු කතානායකතුමනි දෙසැම්බර් මාසේ 14 වෙනිදා එක්තරා සමාගමක් මා සමාගම් පසුව කියන්නම් මෙට්‍රික් ටොන් 7000ක පොල් තෙල් සහ තව කුඩා සමාගම් දෙකක් මෙට්‍රික් ටොන් 300කට ආසන්න පොල් තෙල් ප්‍රමාණයක් දෙසැම්බර් 14 වෙනිදා නිදහස් කරගන්නවා. මොකද්ද කරේ? අර 125ට වෙනස් කරන ලද බද්ද දෙසැම්බර් 14 වෙනිදාට උපයෝග කරගන්නවා. ඊට පස්සේ ජුලි මාසේ 10 වෙනිදා නිකුත් කරන ලද රුපියල් 25 බැහැර කළ යුතු කෙනත් උපයෝග කරගන්නවා. උපයෝග කරගෙන රුපියල් 100ට අයින් කරගන්නවා වෙළඳ පොලේ. විල්මා ආයතනයේ මෙට්‍රික් ටොන් 7000ක් ඔහුගේ සාමාන්‍ය අනිත් පොල් තෙල් ආනයනකරුවන්ට රුපියල් 125ක් බද්ද වෙනකොට විල්මාට විතර රුපියල් 100ට දෙසැම්බර් 14 වෙනිදා බදු වලින් නිදහස් කරගන්නවා. ඒ කියන්නේ රුපියල් 1000 වැඩි කිරීම සමාන 1000 වැඩි කිරීම ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 1000යි එන 7000 වැඩි කිරීම 1000 වැඩි කිරීම 25. ඒ කියන්නේ මිලියන 175ක අයිතු ලාභයක් දෙසැම්බර් 14 වෙනිදා ලබා ගන්නවා. ඒ නිසා ගරු මුදල් අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට පිළිතුරක් ලබා දිය යුතුයි. ජුනි මාසේ 26 වෙනිදා 150ක් කරලද බද්ද ජුලි මාසේ 10 වෙනිදා මාසයක් යනතෙක් සංශෝධනය කිරීමට ඉඩකඩ ලබා නොදී තිබියදී ඇයි දවස් 14ක් ඇතුළත පනතත් උල්ලංඝනය කරමින් සංශෝධනය කරේ කියන එක මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න ඕන. ඊළඟ ගරු කතානායකතුමනි තව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරා. ඒ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන්නේ ගරු කතානායකතුමනි පතල්ලා ಖನಿಜ ද්‍රව්‍ය පනත අනුව 1992 අංක 35 දරන මේ පාර්ලිමේන්තුව සම්මත කරන ලද පතල්ලා ಖනිජ ද්‍රව්‍ය පනතක් තිබෙනවා. ඒ පනත අනුව ගරු කතානායකතුමනි මේ පනතේ 26 වෙනි වගන්තිය අනුව කියනවා කිසියම් තැනැත්තෙකු විසින් ಖනිජ ද්‍රව්‍ය සඳහා ගවේෂණ කිරීම, පතල් කැණීම, ඒවා ප්‍රවාහන කිරීම, සකස් කිරීම, වෙළඳාම් කිරීම, අපනයන කිරීම කියන තත්කාර්යයන් සඳහා බලපත්‍රයක් අවශ්‍යයි. ඒ කියන්නේ වැලි ප්‍රවාහනය සඳහා, පස් ප්‍රවාහන සඳහා බලපත්‍රයක් අවශ්‍ය බව සඳහන් කොට තිබෙන්නේ පනතෙන්. ඒ නිසා වැලි සහ පස් සඳහා ප්‍රවාහන බලපත්‍ර අයින් කරනවා නම්
එය අයින් කළ හැකි වන්නේ පනත සංශෝධනය කිරීමෙන් පමණයි. ඒ නිසා මේ පනත අනුව තමයි khනිජ ද්‍රව්‍ය ගවේෂණ කිරීම, කැණීම් කිරීම, ගොඩ දැමීම, ප්‍රවාහනය කිරීම, වෙළඳාම, අපනයනය කිරීම සියල්ලට බලපත්‍රයක් අවශ්‍යයි. හැබැයි මේ බලපත්‍රය අයින් කරන කොහොමද අයින් කරන්නේ? එස්.එම්. චන්ද්‍රසේන එවකට පරිසර අමාත්‍යවරයා මෙහෙම කියනවා. එතුමා කියනවා ගරු කතානායකතුමනි මේ දෙරණ නාලිකාවේ ඒ නිසා 100% සුවර් අදින් පස්සේ වැලි ප්‍රවාහනය කරන්න අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලපත්‍ර අවශ්‍ය නැතයි කියලා තීන්දුව කළා. කොහොමද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පනතකින් දීලා තියෙන බලයක් උල්ලංඝනය කරන්න බලය දීලා තිබෙන්නේ? ඔහු කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තීන්දුව කරාලු අදින් පස්සේ අර එතුමා අර බදුල්ල ගම්මානකට ගිහිල්ලා කිව්වනේ ගරු කතානායකතුමනි ඔහුගේ වචනය චක්‍රලේඛනය කියලා. ගරු කතාවේ ඒවා අයිති ගල් යුගයට. ඒවා අයිති නැහැ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ට සම්පන්න යුගයක. ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ට සම්පන්න යුගයක ඒ කාලරාමු නීතිරාමු මේ පාර්ලිමේන්තු විසින් ජනතාව විසින් තෝරාපත් කරලාද නියෝජිත ආයතන වලින් සම්මත කොට තිබෙනවා. හැබැයි මේ කැණීම් බලපත්‍රය අයින් කරන්නේ ඒක අනුව. ඒ අනුව මොකද කරන්නේ? ඒ අනුව ගරු කතානායකතුමනි පොලිස්පතිවරයාට සභාපති භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ අනුර වල්පොල මෙහෙම ලිපියක් යවනවා. ඒ ලිපිය කියන මෙහෙම 2026 6 වෙනි දින සිට බල පැවැත්වන පරිදි 2026 6 1 දින සිට බල පැවැත්වන පරිදි ඉදිරියට නැවත දැනුම් දෙනතුරු khනිජ ප්‍රවාහන සඳහා අවශ්‍ය වන ප්‍රවාහන බලපත්‍ර ක්‍රමයේ తాවකාලික ඉවත් කිරීමට ක්‍රියා කරන ලෙස ගරු පරිසර සහ වනජීවි සම්පත් අමාත්‍යතුමා විසින් 2026 6 5 වෙනි දින මා වෙත දුරකථනයෙන් ඇමතුමක් දී උපදෙස් ලබා ඇත. ඒ කියන්නේ රටේ 50 සම්මත කරන මේ පාර්ලිමේන්තුව. හැබැයි භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශ සභාපතිවරයා පොලිස්පතිවරයාට යවනවා නියෝගයක්. ඇමතිවරයා දුරකථනයෙන් කතා කරලා මේවා අයින් කරන්න කිව්වා. ඒ නිසා මෙතෙක් පස්සේ පරීක්ෂා කරන්න එපා කියලා. මේ ඉඩ හදලා දුන්නේ කාටද? මේ සාමාන්‍යයෙන් ගමක තමන්ගේ කුඩා අත්තිවාරම දමා ගැනීම සඳහා ඔයකින් වැලි ට්‍රැක්ටරයක් වැලි කියුබ් එකක් දෙකක් ගොඩ දා ගන්න අයට නෙවෙයි. මේ ඉඩ හදලා දුන්නේ තමන්ගේ ගෙපල පුරවා ගැනීම සඳහා තමන්ගේ වත්තේ කෙලවරකින් පස් කූඩයක් දෙකක් කපා ගන්න මිනිසුන්ට නෙවෙයි. මේ ඉඩ හදලා දුන්නේ කාටද? මේ රටේ පරිසර විනාශයට වග කියන මහා පරිමාණ වැලිසා පස්ජාවාරම් කරුවන්ට සමහර අය පාර්ලිමේන්තු නියෝජනය කරනවා. සමහර අය ගරු කතානායකතුමනි සංස්ථාවල සභාපති දුර හොබවනවා. සමහර අය පළාත් සභාවල മന്ത്രി දුර හොබවනවා. වැලි තොටුපොළ අයිතිකාරයෝ, පස් තොටුපොළ වල අයිතිකාරයෝ. ඒගොල්ලෝ තමයි වැලි ගොඩ දාන්නේ. ඒගොල්ලෝ තමයි පස් කපන්නේ. දැන් මේ පනතෙන් තිබු බලය සංශෝධනය කරේ කුමටද? ජනතාව වෙනුවෙන්ද? නෑ ගරු කතානායකතුමනි, එය සංශෝධනය කරලා දුන්නේ අන් කවරකටවත් නෙවෙයි වැලි ජාවාරම් කරුවන්ට සහ පස් ජාවාරම් කරුවන්ට. ඒ නිසා පනත උල්ලංඝනය කරමින් පනතේ තියෙන බලතල වලට පටහැනිව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් මත පදනම්ව එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ දුරකථන ඇමතුමට අනුව මේ බලපත්‍ර ඉවත් කිරීම නීති විරෝධී මේ ජාවාරම් කරුවන්ට දොරටු විවෘත කිරීම. ඊළඟ ගරු කතානායකතුමනි තුන්වෙනි සංශෝධනය පොල් පිළිබඳ ගැසට් එකක් ගැහුවා. ලංකාවේ පළවෙනි වතාවට පොල් පිළිබඳ ගැසට් එක ගහලා කිව්වා පොල් මිල ඉහළ යනවා. ඒ නිසා මේ පොල් මිල පාලනය කරන්න ඕන. පොල් මිල පාලනය කිරීම සඳහා පොල් වල ප්‍රමාණය අනුව වට ප්‍රමාණය අනුව මිල තීරණය කරනවා කිව්වා. ඒ අනුව කිව්වා ගරු කතානායකතුමනි වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් රුපියල් 70යි. වට ප්‍රමාණය අඟල් 12යි 13යි අතර ගෙඩියක් රුපියල් 65යි. වට ප්‍රමාණය 12ට අඩු ගෙඩියක් රුපියල් 60යි කියලා. ඒ කියන්නේ වට ප්‍රමාණය අනුව කිව්වා අඩිවලින්. ඊට පස්සේ පාරිභෝගික අධිකාරියේ කවුද අපේ ජෙනරාල් මේජර් ජෙනරාල් සාන්ත දිසානායක මැතිතුමා කිව්වා අපි වටලනවා මීට වඩා වැඩි මිලට පොල් විකුණනයි කිව්වා. දැන් මොකද තියෙන්නේ? අපේ රටේ තියෙන ගරු කතානායකතුමනි 1995 අංක 35 දරන මිනුම් මේකක ප්‍රමිති සේවා පනත. මේ පනත අනුව අපේ රටේ පිළිගන්නලද මිනුම් මේකක මොනවද? මොහු කියන්නේ අඟල් 13ට වැඩි පොල්. අඟල් 12 වට ප්‍රමාණය අඟල් 12 13ත් අතර පොල්. අඟල් 12ට අඩු පොල්. ගරු කතානායකතුමනි අපේ ප්‍රමිති පනත අනුව අපේ රටේ පිළිගත් මිනුම් මේකකයේ තමයි දිග මැනීම සඳහා මීටර. ඒ නිසා අඩි වලින් ගැසට් ගහලා අධිකරණේ නඩුවක් දාන්න බෑ. රාත්තල් වලින් බර කිරලා ඒ බර තිබ්බේ නැහැ කියලා අධිකරණේ නඩුවක් දාන්න බෑ. අධිකරණේ නඩුවක් දාන්න පුළුවන්කම තිබෙන ගරු කතානායකතුමනි පාන් රාත්තලක අද බර තීරණය කරලා තියෙන ග්‍රෑම් 450යි. රාත්තලයි කියලා නෙවෙයි. ඒවා ඉතින් ටිකක් 70 දශකයට. අද පාවිච්චි කරන්නේ මෙට්‍රික් මිනුම් මේකක.
ඉතින් මෙට්‍රික් මිනිමම් එකක තමයි පනතෙන් අපි සංශෝධනය කළා දීලා තියෙනවා. ඒතර ගරු කතානායකතුමනි පනතෙන් සංශෝධනය කළා දීලා තිබෙනවා වට ප්‍රමාණය දිග ප්‍රමාණය මෙනියක මිනිමම් එකකේ. මිනිමම් එකකේ මීටර. හැබැයි ජෙනරාල් සාන්තිසානායක ගැසට් ගහනවා පොල් වලට අඟල් වලින්. මොනවද මේ? අඩුමතරේ පනතක් කියවන්න කියන්නේ. මේජර් ජෙනරාල් යුද්ධයට කරන්නේ නැති. හැබැයි මේජර් ජෙනරාල් පොල් විකුණන්න යන්න එපා. මම කියන්නේ ඉතරයි. හරි කතානායකතුමනි. ඒක ව්‍යාපාර වැඩක්. ඒ නිසා මම දැනගන්න කැමතියි ඒ විතරක් නෙවෙයි. දැන් මීටර වලුත් අඟල් වලුත් ඒ මිලටත් නැහැ. ඒ නිසා මම එකයි කියන්නේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කඩදාසිත් මේ සඳහා යන තීන්තත් මුද්‍රණ රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ වියදමත් මේ කිසි පළක් නැති ගැසට් වලින් වියදම් කරන්න එපා කියලා මම ආණ්ඩුවට කියනවා. ඊළඟට කතානායකතුමනි ඊළඟ එක ඔබතුමාට මතක ඇති සාමාන්‍යයෙන් අපේ රටේ රාජ්‍ය වැඩ කරන රාජ්‍ය සේවකයින්ට උත්සව අත්තිකාරමක් ලැබෙනවා. ඒ ජනවාරි 1 වෙනිදාට ලබා ගත හැකි, සමහරට අවුරුද්දට ලබා ගත හැකි, කතෝලික භක්තිකයන් නම් නත්තලට ලබා ගත හැකි, හින්දු භක්තිකයන් නම් තයිපොංගල් වලට ලබා ගත හැකි. ඒ අත්තිකාරම් මුදලක් ලැබෙනවා පොලී රහිතව මාස 10ට සමාන වාරික වලින් කපා ගන්නවා. ඒ අපේ රටේ උත්සවයක් සඳහා සාමාන්‍ය රාජ්‍ය සේවයේ යෙදුණු අයට අතිරේක මුදලක් උපයා ගැනීම සඳහා තිබුණු අවස්ථාවක්. හැබැයි ගරු කතානායකතුමනි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ගැසට් නිවේදනයක් ගහලා අමාත්‍යංශ ලේකම්වරුන්ට ආයතන ප්‍රධානීන්ටයි දැනුම් දෙනවා මෙහිම. නත්තල් සහ නව වසර උදාවත් සමග එළබෙන උත්සව සමය වෙනුවෙන් රජයේ සේවකයන් සඳහා මාසකට 0.625ක පොලියකට මාස 10කට ගෙවීමට පරිපූර්ණක උත්සව ණය මුදලක් දෙනවා කියලා. ණය මුදලක්. මෙච්චර කල් දුන්නේ ණය මුදලක් නෑ පොලිය රහිතව. හැබැයි මාසකට 0.625යි. ඒක අවුරුද්දට ගත්තොත් 0.75යි. 7.5යි. ඒ කියන්නේ මෙතෙක් කල රාජ්‍ය සේවකයන්ට ලැබුණා උත්සව අත්තිකාරම පොලිය රහිතව සමාන වාරික 10කින් තමගේ මාසික පඩියෙන් කපා ගන්න. ඒ වෙනුවට ආණ්ඩුව කිව්වා 7.5ක ණය මුදලක් දෙනවා කිව්වා මාස 10න් කපා ගන්න. ඒක ගත්තද? පෞද්ගලික අංශයක් දෙනවා. ගොඩාක් අයට ගත්තේ නැහැ. ගත්තේ නැහැ විතරක් නෙවෙයි කරු කතානායකතුමනි. මේ චක්‍රලේඛනේ ගියාට පස්සේ මාගව තිබෙනවා මේ චක්‍රලේඛට අනුව ඉල්ලුම් පත්‍රය පුරවන්න ඕන මහජන බැංකුවේ ඉල්ලුම් පත්‍රය. මේක තමයි මේ චක්‍රලේඛට අනුව මහජන බැංකුවේ මේ ණය මුදල සඳහා පිරිවිය යුතු ඉල්ලුම් පත්‍රය. ඒ ඉල්ලුම් පත්‍රය මොකද්ද කියන්නේ? කෙසේ වෙතත් ණය මුදල පොරොන්දු ප්‍රකාරව ගෙවන්නේ නම් බැංකුවේ අභිමතය පරිදි අදාළ පොලිය 9.5 බැගින් ණය කිරීමට නීත්‍යානුකූලව හැකි බව පිළිගනිමි කියලා අත්සන් කරන්න ණය ගන්න කෙනා. දැන් මොකද ආණ්ඩුව කියන්නේ 7.5ට දෙනවා කියලා. හැබැයි මහජන බැංකුව මොකද්ද තමන්ගේ ණය ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය කියන්නේ. ඒ ණය ලබා ගැනීම සඳහා තියෙන ඉල්ලුම් පත්‍රය ගරු කතානායකතුමනි මහජන බැංකුවෙන් කියනවා ණය නියමාකාරයෙන් ගෙවන්නේ නම් 9.5ක පොලියක් පවා අය කිරීමට බැංකුවට නීත්‍යානුකූල අයිතියක් තියෙන බව පිළිගනිමි කියලා තමයි ණය මුදල ගන්න ඕනකම තිබෙන්නේ. ඒ නිසා මොකද මේ චක්‍රලේඛන නැති ඵලය? ඒකෙන් සිද්ධ වෙච්ච දේ තමයි පොලිය රහිතව ලැබිච්ච උත්සව අත්තිකාරමට 7.5ක පොලියක් තීන්දුව කරා. ඒ විතරක් නෙවෙයි මහජන බැංකුව කිව්ව එක 9.5ක් අභිමතය පරිදි කටයුතු කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේ චක්‍රලේඛන වලින් ඇති ඵලය කුමක්? ඊළඟ කරු කතානායකතුමනි අපබ්‍රංශම චක්‍රලේඛන ගණනාවක් ගැව්වා හාල් මිල පිළිබඳව. සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ රටේ අවුරුද්දකට තියෙන කන්න දෙකයි යල මහ. වියස්සන දෙකයි ඉන්නේ. හැබැයි අපේ රටේ අවුරුද්දකට ගරු කතානායකතුමනි හාල් වලට ගැසට් 5ක් ගැව්වා. කන්න දෙකයි ගැසට් 5යි. මොකද්ද මේ? ඉස්සෙල්ලම ගැසට් එකක් ගැව්වා ගරු කතානායකතුමනි 2019 12යි 19. ගහලා කිව්වා සම්බා කිලෝ එකක් රුපියල් 90යි. නාඩු කිලෝ එකක් රුපියල් සමාවෙන්. සම්බා කිලෝ එකක් රුපියල් මා කිලවර ඉඳන් එන්නම් ගරු කතානායකතුමනි අලේසි 2019 සම්බා කිලෝ එකක් රුපියල් 98යි කිව්වා. නාඩු කිලෝ එකක් රුපියල් 98යි කිව්වා. ඊට පස්සේ තව මාස කිහිපයකින් නැවත ගැසට් එකක් ගහලා කියනවා ගරු කතානායකතුමනි සම්බා කිලෝ එකක් රුපියල් 90යි නාඩු කිලෝ එකක් රුපියල් 90යි කියනවා. ඊළඟ ගරු කතානායකතුමනි ඒ ගැසට් එක ගන්න 4 වෙනි මාසේ 10 වෙනිදා 2020 අවුරුද්දේ. ඊළඟ ගරු කතානායකතුමනි මේ මාසේ 28 වෙනිදා තව ගැසට් එකක් ගහනවා. ගහලා කියනවා සම්බා කිලෝ එකක් රුපියල් 98යි නාඩු කිලෝ එකක් රුපියල් 90යි කියනවා. ඊළඟ තව ගැසට් එකක් ගහනවා ගරු කතානායකතුමනි 2020 11 වෙනි මාසේ 4 වෙනිදා ගහලා කියනවා සම්බා කිලෝ එකක් රුපියල් 94යි නාඩු කිලෝ එකක් රුපියල් 92යි සුදු කැකුළු හාල් කිලෝ එකක් රුපියල් 89යි කියලා.
දැන් සුදු කැකුළු රුපියල් 89, නාඬු රුපියල් 92යි, සම්බ රුපියල් 94යි. කොහෙද තියෙන්නේ? මේ කවුද මේ ගහන්නේ? මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක. දැන් මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මේ පාර්ලිමේන්තුවට වාර්තාවක් දෙන්න. කොතනද 89ට සුදු කැකුළු තියෙන්නේ? කොතනද රුපියල් 97ට සම්බ තියෙන්නේ? කොතන රුපියල් 92ට නාඩු තියෙන්නේ? මේ ගැසට් එක ගැහුවට පස්සේ බන්දුල ගුණවර්ධන ගියා අමාත්‍යවරයාගේ දඹුල්ලට ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයාත් එතන හිටියා මට මතකයි. ඒ වෙලාවේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියනවා තව මේ දෙසැම්බර් මාසේ යන්නේ. දෙසැම්බර් මාසේ ගිහිල්ලා කියනවා තව සති දෙකකින් ගොයන් කපනවලු. එතකොට හාල් මිල අඩු වෙයිලු. ගරු කතානායකයන් දෙසැම්බර් මාසේ මුල තමයි මහවැලි කලාපේ වගා කරේ. මහවැලි කලාපේ යන්තම් නේද ගොයම් පැල මතු වෙලා තියෙනවා. බන්දුල ගුණවර්ධන කියන සති දෙකෙන් අස්සන්න නෙලනවලු. ඉතින් එහෙම වෙන දැමතුරු තමයි ලංකාවේ ඉන්නේ. ඉතින් දැන් මම අහනවා මේ ගැසට් වලින් ඇති ඵලය මොකක්ද? වෙළඳ පොලේ ගරු කතානායකතුමනි මේ ගැසට් නිකන් ගහනව නෙවෙයිනේ. සම්බ කිලෝ එකක් රුපියල් 98යි කියලා තීරණය කරනකොට වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යන වී වල මිල එක ඇතුලේ තිබෙනවා. වී කිලෝ එකක් සහල් බවට පරිවර්තනය කරන්න යන වියදම තියෙනවා. තොග වෙළඳාමේ වියදම තිබෙනවා. තොග ප්‍රවාහනය සඳහා වියදම තියෙනවා. සිල්ලර වෙළඳාගේ ලාභය තියෙනවා. ඒ වගේම මෝල්ලිමියාගේ ලාභයත් වී ගබඩා කරන්නගේ ලාභයත් ඔක්කොම එකතු කරලා තමයි කියන්නේ 98යි හාල් කිලෝ එකක් කියලා. හාල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න වී වල මෙච්චරයි මිල. වී සහල් බවට පරිවර්තන කරන්න මෙච්චර මුදලක් යනවා. ප්‍රවාහනය කරන්න මෙච්චර මුදලක් යනවා. තොග වෙළඳාගේ ලාභය මෙච්චරයි. සිල්ලර වෙළඳාගේ ලාභය මෙච්චරයි. රුපියල් 98යි. එහෙනම් දැන් ඒ සියලු ලාභ සහිත මේ මිලට තියෙන්න ඕන හාල්. එහෙනම් මේ මිලට අද රුපියල් 120 සම්බ කිලෝ එකක් යනකොට සාමාන්‍යයෙන් කරු කතානායකතුමා 1 කිලෝ එක රුපියල් 25කට ආසන්න ලාභයක් ලබනවා. මේකයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා මිල තීරණය කරන්නේ ඒ සඳහා යන නිෂ්පාදන පිරිවැය ගණනය කරලා ඊට සම්බන්ධ වෙන ව්‍යාපාරිකයන්ගේ ලාභය එකතු කරලා තමයි මිල තීරණය කරන්නේ. හැබැයි කොහේ මිලට හාල්? කොහේ මිලට හාල්? ඒ නිසා මම නැවතත් කියන කරු කතානායකතුමනි මේ ගැසට් ගහන ආණ්ඩුවේ සල්ලි මේ ගැසට් මුද්‍රණය කරන්න යන තීන්ත ආණ්ඩුවේ සල්ලි මේ රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ සේවකයන්ගේ පඩිනඩේ ආණ්ඩුවේ සල්ලි. එනිසා මේ ආණ්ඩුව සල්ලි වියදම් කරලා මේ බොරු ලියවිලි ගහන්න එපයි කියලා මා කියනවා. ඊළඟ කරු කතානායකතුමනි දැන් ආන්දෝලනේ තුඩු දීලා තියෙන ප්‍රශ්නේ. මේක මා ඉතා සවිස්තරාත්මක කියලා නිසා මා වැඩිපුර කියන්න යන්නේ නැහැ. විශේෂම සීනි ප්‍රශ්නේ. දැන් අපිට මතකයි ගැසට් එකෙන් කරු කතානායකතුමා මම පහුගිය ඉස්සලා පෙන්නපු ගැසට් එකෙන් ජුනි මාසේ 26 වෙනිදා ගැසට් එකෙන් සීනි කිලෝ එකක් සඳහා තියෙන බද්ද රුපියල් 50ක් කියලා පැවරුවා. හැබැයි මේ බද්ද ඉතා ඉක්මනින්ම 725ට අඩු කරා. ඒ කියන්නේ නිකන් නාමික බද්දක් රුපියල් 50ක බද්දක් නෙවෙයි 725. එතකොට 40 තමයි 75ක් අඩු වුණා. රුපියල් 50ට බද්ද තියෙනකොට සීනි වෙළඳ පොලේ සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 135යි. ඊට පස්සේ ශාන්ත දිසානායක අපේ මේජර් ජෙනරල් එතුමා ගැසට් එකක් ගහලා කිව්වා සීනි වල මේ තියෙන 2020 11 10 සුදු සීනි උපරිම සිල්ලර මිල කිලෝග්‍රෑම් එකට රුපියල් 80යි. තොග මිල රුපියල් 85යි කියලා. ඉතින් මේ ශාන්ත දිසානායක ගැසට් එක ගැහුවා. එයි රුපියල් 135ට සීනි තිබුණා. 135 සීනි තියෙනකොට ඒ සීනි ඇතුලේ රුපියල් 50ක බද්දක් තිබුණා. ඒ බද්ද අයින් කරපු නිසා සීනි කිලෝ එකක් තොග මිල රුපියල් 80ට දෙන්න පුළුවන්. සිල්ලර මිල රුපියල් 85ට දෙන්න පුළුවන්. ඉස්සෙල් 135ක් දෙනකොට සීනි වලටත් විකුණන්නාගේ ලාභයත් රුපියල් 85යි. ආණ්ඩුවට ආව රුපියල් 50ක්. ආණ්ඩුව බද්ද අයින් කරා. බද්ද අයින් කරාට සීනි අඩු වුණා. සීනි අඩු නොවුණා විතරක් නෙවෙයි කරු කතානායකතුමනි. පළවෙනි වතාවට අවුරුදු 20 ගණනකට පස්සේ සීනි පුරෝපු නැවක් ආවා. කවුද ගෙනාවේ? විල්මා. මෙට්‍රික් टन 26000ක නැවක් ගෙනාවා. ජුනි මාසේ 28 වෙනිදා. ඊළඟ නැවක් ගෙනාවා කරු කතානායකතුමනි. නොවැම්බර් මාසේ 12 වෙනිදා මෙට්‍රික් टन 13500යි. ඊළඟ නැවක් ගෙනාවා මෙට්‍රික් टन 12500යි. අද වෙනකොට කරු කතානායකතුමනි විල්මා සමාගම මෙට්‍රික් टन ලක්ෂ ඉක්මවන ලද සීනි තොගයක් ලංකාවට ආනයනය කරලා තිබෙනවා. ඒ වගේම ලංකාවේ වැඩිම සීනි ආනයනය කරපු මාස දෙක බවට නොවැම්බර් සහ දෙසැම්බර් පත් වී තිබෙනවා. දැන් තමුන්වහන්සේලා බලන්න තමුන්වහන්සේලාගේ ප්‍රතිපත්තිය මොකද්ද? ආනයන සීමා කිරීම. නේ ආනයන සීමා කිරීම හරහා අද මොකද සිදු වී තිබෙන්නේ? අද සාමාන්‍ය ගමක කෙනෙක් වැසිකිළියක් හදා ගන්නව නම් ඒකට අවශ්‍ය වෙන කොමඩ් එකක් මිලදී ගන්න විදියක් නැහැ. රස්තියාදු ගහන්න යන ටයිල් කඩ ඇතුලේ කොමඩ් එකක් ලිතුව. ඒ ආනයන සීමා කරලා තිබෙනවා. වාහනක අමතර කොටසක් හොයාගන්න විදියක් නැහැ. පංචගාතේ හැම කඩයක් ගන්නම පරණ කෑලි හොයන්න සිදු වී තිබෙනවා. ඒ ආනයන සීමා කරලා තිබෙනවා. හැබැයි තමුන්වහන්සේලා ආනයන සීමා කරලා තිබෙදී සීනි වලට විතරක් මොකද්ද මේ කරේ? රුපියල් 50 බද්ද 725 දක්වා අඩු කරේ. ඒ නිසා මේ බදු පැනවීම මේ නීති සම්පාදනය කර කවුරු වෙනුවෙන්ද?
නීති සම්පාදනය කරේ විල්ම වෙනුවෙන් ගරු කතානායකතුමනි පව් මේ අමාත්‍යවරු පව් තමුන්නාන්සේලා මේ පිටිපස්සේ ඉන්න වියත්මගේ මන් දැක්ක මහතුරු මහාචාර්ය ආචාර්යරු ටික පව් හොඳේ හරිද මේ විල්මා සමාගම මේන් විතරක් ගරු කතානායකතුමා ලබන අරගෙන තියෙන අතිරේක ලාභය මේන් ඔහු පමණක් අරගෙන තියෙන අතිරේක ලාභය බිලියන 6 ඉක්මවනවා සියලු අතිරේක ආණ්ඩුවට අහිමි වී තිබෙනවා බිලියන 10ක් ඉක්මවනවා ජනවාරි මාසේ 10 වෙනිදා වෙනකොට අපි බලාගෙන හිටිය අඩුම තරමේ ගරු කතානායකතුමනි මේ ගැසට් එක අවශ්‍ය වෙන්න තිබුණා ජනවාරි මාසේ 13 වෙනිදා මේක මාස 3කට ගැහුවේ ජනවාරි මාසේ 13 වෙනිදා අඩුම තරම මේක අයින් කරලා ජනවාරි 14 අලුත් ගැසට් එකක් ගහයි කියලා හිතුවා ගැහුවේ නැත මොනවාසලා නැවතත් බද්ද 725යි අඩුම තරමේ 725 බද්ද මාස 3කට ගැහුවා ඒක අවසන් වුණාට පස්සෙත් මේ බද්ද පනවලා මා කියන්නේ ගරු කතානායක කරුණු දෙකයි එක්ක බද්ද පනවලා ආණ්ඩුවට සල්ලි ගන්න ඕන එක්ක බද්ද පනවලා ආණ්ඩුවට සල්ලි ගන්න ඕන එක්ක බද්ද අඩු කරලා ජනතාවට අඩු මිලට සීනි දෙන්න ඕන දැන් මොකද වෙලා තියෙන්නේ බද්ද පනවලා ආණ්ඩුවට සල්ලිත් නේ බද්ද අඩු කරලා ඒ ගානට ආණ්ඩුවට ජනතාවට සීනිත් නේ මොකද වෙලා තිබෙන්නේ විල්ම වැනි සුප්‍රකට ජාවාරම් කාරුවන්ට සංගීල අයිතිකරුවන් වියත්මගේ විශාල සම්මන්ත්‍රණ පැවැත්වූ ඉතා නොමිලේ අඩු මිලට හරිද ඒ ජාවාරම් කරුවන් තමයි මේ දොරටු විවෘත කරලා දීලා තිබෙන්නේ ඒ නිසා තමුන්නාන්සලා මේ ගැසට් සෙල්ලම කියන්නේ වංචාවේ දූෂණේ දොරටු විවෘත කර ගැනීම සඳහා ලබා දෙන බලපත්‍රය තමයි ගරු කතානායකතුමනි මේ ගැසට් බවට පත් වී තිබෙන්නේ ඊළඟ ගරු කතානායකතුමනි ගැසට් වලට අමතරව තව කරුණු කීපයක් දැන් අපි දන්නවා ඒ වගේම අමාත්‍යවරුන්ගේ තීන්දුව తీරන අන්දක තමයි අපේ පළමු වෛද්‍ය වට්ටෝරු අවුරුදු 2200ක් පැරණි ඉතාමත් පැරණි වෛද්‍ය ක්‍රමයක් අපිට තිබුණා ඒ පිළිබඳව විශාල ගවේෂණ කරලා මහාචාර්ය චන්දන අබේරත්න විශාල කරුණු ගණනාවක් පසුගිය දවස්වල මාදක මාධ්‍ය ප්‍රකාශයට පත් කරමින් තිබුණා අපේ පාරම්පරික හෙළ වෙදකම ගැන. ඒ නිසා ඒක අපිට මතකයි අපේ ගම්වල ඒ සඳහා කෙම්කමර තිබුණා, ඒ සඳහා බාරහාර තිබුණා, ඒ සඳහා ගරු කතානායකතුමනි දේශීය වෙදකම් තිබුණා, බෙහෙත් තිබුණා. හැබැයි කිසිවක් ආරූඪ බලයෙන් කෙනෙක් ආරෝපණය වෙලා කරන විකාර නෙවෙයි. ඒක විතරක් මතක තබා ගන්න. ඒ නිසා මේ පැණියක් අරගෙන දඟලපු දඟලිල්ල මොකද්ද මේ කරේ? අපේ රටේ ගරු කතානායකතුමනි පාරම්පරික වෙදකමට අපේ රටේ තිබුණු ඔබතුමාත් මම කනගාටු වෙන ඔබතුමා ගැන. බෝතලයක් ගෙන තුන මුල ඔබතුමා බලනවා නිකන් සැරකිග්ගද බලනවා වගේ බෝතලේ දිහා ෆොටෝ එක තිබ්බේ. සැර බලන්නේ 48ද 33ද නුවරඑළියද නේද? බලනවා නේද? ඉතින් මම කියන්නේ ඔබතුමා මොකටද මේක සම්බන්ධ වුනේ? කනගාටු වෙනවා. ගරු කතානායකතුමනි එහෙම බෙහෙතක් හරි කමක් නැහැ. බෙහෙතක් හොයාගෙන සෞඛ්‍ය අමාත්‍යතුමියට ගින් දෙනවා. සෞඛ්‍ය අමාත්‍යතුමේ කරන්න ඕන මොකද්ද ගරු කතානායකතුමනි? සෞඛ්‍ය අමාත්‍යතුමේ විසින් කළ යුතු වන්නේ එම බෙහෙත අදාළ පර්යේෂණ ආයතනට යොමු කරන එක. කමක් නැහැ. කවුරු හරි කෙනෙක් බෙහෙතක් හොයාගත්තා සෞඛ්‍ය අමාත්‍යතුමට දුන්නා. සෞඛ්‍ය අමාත්‍යතුමිය ගිහිල්ලා මොකද කරන්නේ ගරු කතානායකතුමනි? ඒක බාර දෙනවා අදාළ පර්යේෂණ ආයතනට පර්යේෂණ කළ වාර්තාවක් දෙන්න කියලා. හැබැයි අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යතුමිය ඒක බොනවා. මම කියන්නේ ඔබතුමීට ඒක කර එතුමියගේ ජීවිත ආරක්ෂා වෙන්න මීට පස්සේ කරන්න එපා. කවුරු හරි වසකුප්පියක් ගෙන දුන්නොත් බෙහෙතක් කියලා ගහලා දායි. මොකද්ද ගරු කතානායකතුමනි මේ විගඩම? එතුමීට පුළුවන් හොද්දක ලුණු රස බලන්න. ලුණු අඩුද වැඩිද කියලා බලන්න. එතුමීට පුළුවන් ද ගරු කතානායකතුමනි බීලා මම බලාගෙන ඒක බීලා ඉවරලා හැන්ද ගහලා ඉවරලා ඇස් දෙකෙන් টොප් කියනවා. මොකද්ද මේ විකාරේ? ගරු කතානායක මම එතුමීට ආදරෙන් කියන්නේ. කවුරු හරි කෙනෙක් ඔය වගේ එකක් හදලා හෙට දවසේ ගෙනත් දෙයි වස දාලා. ඒ නිසා එතුමිය බීලා පරීක්ෂා කරන්න එපා. අපේ විද්‍යා තාක්ෂණ කටයුතු ඇමතිවරයෙක් ඉන්නවා. කවුරු හරි කෙනෙක් කියනවා වතුර වලින් දුවන්න පුළුවන් කාර් එකක් හදුවා කියලා පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කරලා එතුමීට දෙනවා. එතුමාට දෙනවා කියලා විද්‍යා තාක්ෂණ කටයුතු ඇමතිවරයාට. එතුමා මොකද කරන්න ඕන? ඒ පරීක්ෂණ ආයතනට යොමු කරන්න ඕන වාර්තාවක් දෙන්න කියලා. හැබැයි එතුමා පහුවදා ඉඳන් තමන්ගේ කාර් එකට වතුර දාලා දුවන්න කිව්වොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒ නිසා ඔබතුමාගෙන් මම අහන්නේ මේ වගේ විකාර නේද මේ රාජ්‍ය අනුග්‍රහය සහිතව රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යතුමිය එතුමිය තමයි සෞඛ්‍ය ප්‍රතිපත්තීන් පිළිබඳ ජනතාවගේ අවධානය කරන්න ඒ වගේ තියෙන ගැඹුර පිළිබඳ ඒ වගේ තියෙන අනතුරු පිළිබඳ රටට කියන්න ඉන්න කෙනා එතුමිය තමයි මේ හැසිරීම කරන්නේ. ඒ විතරක් නෙවෙයි දේශීය වෛද්‍ය මතුතුමා මම මතකයි. ඉදිකට්ටයි නූලයි වගේ දවස්වල රයිගමේ ගම්පලේ වගේ යන්න තැන. එල්ලිලා අර ටීවී එකේ ඉන්නවා මේ පත්තරේ ඉන්නවා. මොකද්ද මේ විකාරේ? ඒ නිසා ගරු කතානායක අමාත්‍යවරු හැටියට තමුන්නාන්සේලාගේ වගකීම තේරුම් ගත යුතු තිබුණා. සෞඛ්‍ය අමාත්‍යතුමේ ඒ නිසාද ව්‍යසනයක් බවට පත් වුණා මේ පැණිය. අපේ දේශීය වෙදකම මා දන්නා ආයුර්වේද වෛද්‍යවරු විශාල අරගලයක් යනවා. අඩුම තරමේ අපිට කොවිඩ් වසංගතය වෙලඳුණු ලෙඩ කීප දෙනෙක් ආයුර්වේදයට බාර දෙන්න අපි හොඳ කරන්නම් කියලා. ඒකට ඉඩ දුන්නේ නැහැ. අදත් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ විවිධ අවස්ථාවල කියලා තියෙනවා ආයුර්වේද මේක සුව කිරීම සඳහා අපිට බෙහෙත් තිබෙනවා. ඒ සුව කළ හැකි හැබැයි කිසි ලෙඩෙක් මේ පිළිගන්නා ලද ලියාපදිංචි කරලද
රජයේ ආයුර්වේද සංගමයේ හඬට කවන්දිලා එක ලෙඩෙක් ආයුර්වේදයට එවන්නේ නැහැ පරීක්ෂා කරන්න කියලා. ඒක තමයි රජයේ ප්‍රතිපත්තිය වෙලා තිබුණා. රජයේ ප්‍රතිපත්තිය වෙලා තිබුණා බටහිර වෛද්‍ය ක්‍රමය හරහා තමයි මේක හොයන්නේ කියලා. හැබැයි එකපාර පැණියකට එහෙම වෙන්නේ කොහොමද? අපේ විධිමත් ආකාරයට ඉගෙනගෙන තියෙන පාරම්පරික දැනුම එක්රැස් කරලා තියෙන ග්‍රන්ථ එක්රැස් කරලා තියෙන දැනුම විසින් උත්පාදනය කළාද ආයුර්වේද වෙදකම හෙළ වෙදකම පාරම්පරික වෙදකම ඒවා පස්සේ කළා පැණියක් උස්සගෙන යනවා. ඊට පස්සේ මොකද කරේ? ඔයගොල්ලෝ දකින්නද කැලණිය මේ කෑගල්ල පැත්තේ මොකද්ද සිද්ධ වුනේ කියලා. මට ඔබතුමා මතක ඔබතුමා ගාව එහා පැත්තේ පුටු හිටිය කවුද? පියල් නිසාන්ත. මාගරු කතානායකතුමනි කිසිම කෙනෙකුට කොවිඩ් වසංගතය හැදෙනවාට කොවිඩ් රෝගය වෛරසය පැතිරෙනවාට කැමති නෑ. අපි හැමදෙනා මිනිසුන් හැමදෙනාට සුව. හැබැයි ප්‍රසිද්ධිය පැණිය ගහපු කෙනෙකුට හැදිලා පෙන්වන එකට මම සතුටු වෙනවා. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි. ප්‍රසිද්ධියේ සෞඛ්‍ය ඇමතුතුමේ බීලා සහතිකයක් දෙනවනම් ප්‍රසිද්ධිය බීපු කෙනෙකුට හැදිලා තමයි ඒ සහතිකෙ බින්දින්න තියෙන්නේ. ඒ නිසා පියල් නිසාන්ත മന്ത്രിවරයාට මොකද එතුමා කෝප්පයක් බොනවා මම දැක්කා. එතුමාට ඒ රෝගයේ වැළඳීම පිළිබඳ මගේ හෘදයාංගම කනගාටුවක් තියෙන අතර හැබැයි අඩුම තරමේ සෞඛ්‍ය ඇමතුතුමේ ප්‍රසිද්ධිය බීලා පෙන්නපු එක නේද? පියල් නිසාන්ත മന്ത്രിවරයා ප්‍රසිද්ධිය බීලා ඒක අසාර්ථකව පෙන්නපු එක ගැන සතුටු වෙනවා. ඒකයි. ඒ නිසා ඊළඟ කතානායකතුමා ඔබතුමාට මතක ඇති. මේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා කිව්වා අවස්ථා කීපයකදී අපේ රටේ ගව ඝාතනය නතර කරනවා කිව්වා. දැන් මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියෙන් බවට පත් වුණා. දැන් අග්‍රාමාත්‍යවරයා විශේෂම ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා මේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන දවසේ පවුවද ප්‍රධාන ප්‍රවෘත්තිවල ශීර්ෂපාඨ බවට පත් විය යුත්තේ ඒ මොකද ලංකාවේ පළවෙනි වතාවට මිනිමරුම් දඩුවමට ලක් වූ කෙනෙක් ජීවිතාන්ත මිනිමරුම දඬුවමකට ඒ කියන්නේ එල්ලා මැරීමේ දඬුවමට ලක් වූ කෙනෙක් ලංකාවේ පළවෙනි වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දිවුරුම් දීම ඒක හරිද වැරදිද ව්‍යවස්ථානුකූලද නැද්ද ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි ඒක අපේ රටේ ප්‍රධාන ප්‍රවෘත්ති වෙනවා. හැබැයි ප්‍රධාන ප්‍රවෘත්තියක් වෙන දවසේ අගමැතිවරයා කියනවා අපි ගව ඝාතනය නතර කරනවා කියලා. ඊට පස්සේ තව සතියකින් වාර්තා වෙනවා ගව ඝාතනය නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා කියලා. තව සතියකින් වාර්තා වෙනවා ගව ඝාතනය නතර කිරීම මාසයකට කල් ගියා කියලා. දැන් මාස දෙකක් පැනලා තියෙනවා. මොකක්ද ඒකේ තීන්දුව මට කියන්න? මේ රටේ අගමැතිවරයා මේ කියන්නේ. දැන් අපිට රටට කියන්න ගව ඝාතනය නතර කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා දිවුරුම් දෙන දවසේ කියපු එකද හරි කැබිනට් මණ්ඩලයේ දාපු එකද හරි මේ අපිට කියන්න මේ පාර්ලිමේන්තුවේ. මොකද අගමැතිවරයා මේ වගේ ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මේ අමාත්‍යවරු එක එක වෙලාවට තමන්ගේ ඔළුවේ නැගින ඔළුවේ හැදෙන විවිධ ජුගුත්සාජනක අදහස් කියවීම අපේ රටේ නීති බවට පත් වෙන සම්ප්‍රදායෙන් අයින් වෙන්න ඕන. ඒ නිසා ඒ තීන්දුවක් අග්‍රාමාත්‍යවරු විශේෂම එකක් කියනවනේ රජයේ තීන්දුවක් විය යුතුයි. ඒ විතරක්ද කරු කතානායකතුමනි. ඔබතුමාට මතකද වැටුප් වැඩිවීම පිළිබඳව වතුකරේ ජනතාවගේ මූලික වැටුප් රුපියල් 1000ක් කිරීම පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ මම 27 ප්‍රකාශයක් කරලා 2020 පෙබරවාරි මාසයේ මේ ප්‍රශ්නේ ඇහුවා. 2020 පෙබරවාරි මාසයේ ප්‍රශ්නේ අහනකොට ගරු අගමැතිතුමා කිව්වා අපි මාර්තු මාසයේ පළවෙනි දිනදා මේ මූලික වැටුප් රුපියල් 1000 දෙනවා කිව්වා. ඊළඟ ඒ වෙලාව හිටිය මේ හරිය වාඩි වෙලා වතු ඇමති රමේෂ් පතිරණ අමාත්‍යතුමා. මම එතුමාගෙන් ඇහුවා ඒ සඳහා වතු පාලකවරුන් සහ තමුන්නාන්සලා අතර එකඟතාවයකට ඇවිල්ලා තියෙනවද කියලා. ඒ වෙලාවේ රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා කිව්වා අපි සාකච්ඡා කරමින් තිබෙනවා අවසන් එකඟතාවයකට ඇවිල්ලා නැහැ කියලා වචනේ පනින්න කලින් ආය අගමැතිවරයා නැගිට්ටා. හැන්සාඩ් එකේ වාක්‍ය ඇති රංගනේ නැති වෙති. අගමැතිවරයා නැගිටලා කිව්වා මොකද්ද? අපිට වතු හිමියන් කුමක් කිව්වත් අපි තීන්දුවක් කරන් තියෙනවා පළවෙනි දිනෙන් දෙන්න මාර්තු මාසේ දෙනවා කියලා කිව්වා මේ පාර්ලිමේන්තුව. ජනතාව බලාගෙන ඉන්නවා ඊට පස්සේ. ඊට පස්සේ මාර්තු මාසේ පළවෙනි දෙක සිද්ධ වුණේ නැහැ. ඊළඟ ගරු කතානායකතුමනි ඊට පස්සෙ මම හිතන්නේ තොණ්ඩමන් අමාත්‍යවරයාගේ ඊට පස්සේ මලගෙදරදී ඔහු ප්‍රකාශ කර සාමාන්‍ය මලගෙදරදී අපේ රටේ සම්ප්‍රදායක් තිබෙනවා. ඔව් දෙන ඉදිරිපිට කියන ප්‍රකාශය ඒ සපත කිරීමක් ලෙස දෙන ඉදිරිපිට යම් ප්‍රකාශයක් කරනවා නම් ඒ සපත කිරීම. ඔහු තොණ්ඩමන් අමාත්‍යවරයාගේ දෙන ඉදිරිපිට කිව්වා ඔහු අවසන් මොහොතේ මට හම් වෙනකොටත් මාගෙන් ඉල්ලා හිටියේ රුපියල් 10 වැටුප් වැඩිවීම ඒක මම කරනවා කිව්වා. එතකොට මේ දිනක් ඉදිරිපිට මේ සපත කිරීම කරුවා අග්‍රාමාත්‍යවරයා කරා. ඊට පස්සේ පහුගියදා අයවැය ලේඛනයෙන් 1000ක වැටුප් වැඩිවීම ඉදිරිපත් කරා. ඉදිරිපත් කරනකොට කරු කතානායකතුමා ඉතා හොඳින් සැලසුම් කරලා වතුකරේ ජනතාව රතිඤ්ඤාපත්තු කරා. කරු මන්ත්‍රීතුමාගේ කාලේ අවසන් වෙනවා. ඊට පස්සේ මම අවස්ථා ගණනාවකදී මේ පාර්ලිමේන්තුවේ දාද ඔව් දෙනවා. බජට් එකේ සල්ලි නැහැනේ. අපි සල්ලි හොයා ගන්නවා කිව්වා. දැන් මම දැනගන්න කැමතියි මේ ජනවාරි මාසේ 30 වෙනිදා එක දෙනවද?
මේ 25 වෙනිදා සාමාන්‍ය වැටුප. මේ මාසේ 25 වෙනිදා තමුන්නාන්සේලා මූලික වැටුප දෙනවත්. ඒ නිසා තමුන්නාන්සේලාගේ වැකි තමුන්නාන්සේගේ ප්‍රකාශන අසත්‍ය ප්‍රකාශන ඒ නිශ්චිත මොහොතේ ජනතාව රවට්ටන්න ඒ නිශ්චිත මොහොතේ ජනතාවගෙන් පැනනගෙන සමහර කරුණු යටපත් කිරීම සඳහා දරන ප්‍රයත්නයක්. විශේෂම අවසන් වශයෙන් ගරු කතානායකතුමනි මේ අවශේෂ කැලෑ ඉවත් කිරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය. මම ස්තුතිවන්ත වෙනවා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට. අපි අතර වෙනත් දේශපාලන ප්‍රශ්න තිබෙනවා. නමුත් ඔබතුමාට මතක ඇති. මම ඔබතුමා ඉදිරිපිට මේ කියන ඔබතුමාට මතක ඇති. එක වෙලාවක ඔබතුමා මනම්පිටියේ පාලමේ වැලිගොඩ දැමීම නතර කරා. ඊට පස්සේ ඔබතුමාගේ සොහොරෙක් මට කතා කරා. කතා කළා විශාල කන්ටේනර් විශාල වැලි ප්‍රවාහනය කරන රථ ගෙනලා තිබෙනවා. උන්ගේ ලීසින් හිර වෙලා තිබෙනවා. සමහර කර්මාන්ත සිනවා කඩා වැටෙනවා. ඒ නිසා මේකට සහනයක් අරන් දෙන්න කියලා මගෙන් ඉල්ලුවා ජනාධිපතිතුමාට කතා කරා. මම ඔබතුමාට කතා කරා. ඔබතුමාට මම ස්තුතිවන්ත ඔබතුමා කිව්වා. ඔබතුමාගේ මල්ලි කෙනෙක් ගැන සඳහන් කරලා කිව්වා මම ඕකට කියලා තියෙන මනම්පිටිය පැත්තට යන්න එපා කියලා. මම DIGට කිව්වා එහෙට ගියොත් දණියම් පාල්ට වෙඩි තියන්න කියලා. ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාගේ පරිසරය රැකීම පිළිබඳව විශේෂ උනන්දුවකින් කටයුතු කරා. ඔබතුමා විශාල ගැසට් ගණනාවක් නිකුත් කරලා තිබුණා. ඒ ගැසට් ටික මුද්‍රණය කරලා ප්‍රකාශයටපත් කරන් තියෙනවා. දැන් ඒවා හිර වෙලා තියෙනවා. ගහන්න ඕන ගැසට් ඒවා. සිංහරාජ අඩවියේ ඒකට භූමි ප්‍රමාණය වැඩි කිරීම පිළිබඳ ගැසට් නිවේදනයක් ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පරිසර අමාත්‍යවරයාට නිකුත් කරා. බොහොම හොඳයි. තවත් පරිසරයට වැදගත් ගැසට් ගණනාවක් නිකුත් කරන්න නියමිත තිබුණා එතුමාගේ යෝජනාවන් අනුව. ඒවත් පිටුවලා හැබැයි මේ ආණ්ඩුව නිකුත් කරේ මොන ගැසට් නිවේදනද? අවශේෂ කැලෑ ඉවත් කරන්න. ගරු කතානායකතුන් මෙතන තියෙනවා හෙක්ටයාර් ලක්ෂ 5ක්. ඒ කියන්නේ අක්කර ලක්ෂ 12මාරක්. මේ අවශේෂ කැලෑ ගරු කතානායකතුන් නිස්සර දේශපාලකයෝ ආණ්ඩු මාරු වෙනකොට ප්‍රාදේශීය ලේකම්ට දිසාපතිට බල කරලා තමන්ගේ කිට්ටු දේශපාලකයන්ට ඉඩම් බෙදලා දුන්නේ මේ අවශේෂ කැලෑ වලින්. දිසාපතියට ප්‍රාදේශීය ලේකම් මට්ටමේ ඉඩම් බලතල තියෙනකොට ඒ නිසා තමයි 2001 5 චක්‍රලේඛන හරහා මෙම අවශේෂ කැලෑ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවි දෙපාර්තමේන්තුවේ පවරගත්තේ. ඒ හරහා තමයි අවශේෂ කැලෑ පද්ධතිය රැකුනේ. අක්කර ලක්ෂ 12මාරකට වඩා වැඩි වනාන්තර ප්‍රදේශයක්. ඒක ආරක්ෂා වුණේ චක්‍රලේඛන හරහා. හැබැයි ගරු කතානායකතුමනි මාගාව තිබෙනවා ඒ චක්‍රලේඛන ඉවත් කරන්න ආණ්ඩු උනන්දු වෙනවා. මා දන්නේ මාධ්‍ය වාර්තා කරලා තිබුණා පසුගියදා ජනාධිපතිතුමා මෙදිරිගිරියට ගියා කියලා. මෙදිරිගිරියට ගියාට පස්සේ ඒ ප්‍රදේශේ කැලෑ කැපීම වැඩි වෙලා තියෙනවා. මේමයි වෙන්නේ. අනුබල දෙන්නේ ඒවට. ඒ නිසා පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නිකුත් කිරීමට තිබෙන නියමිත ගැසට් නිවේදන නිකුත් කරනවා වෙනුවට පරිසරය දෝෂර කරන්න. එය මුළුමනින්ම විනාශ කොට දැමීම සඳහා කටයුතු කරන පාලනයක් ගැසට් නිවේදන තිබෙනවා. ඒ නිසා මේ ගැසට් නිවේදන බොහොමයක් ජාවාරම් මේ ගැසට් නිවේදන බොහොමයක් හොරකම් වලට දොරටු විවෘත කිරීමක් මේ ගැසට් නිවේදන බොහොමයක් රටේ පරිසර පද්ධතිය විනාශ කිරීමක් මේ ගැසට් නිවේදන බොහොමයක් ජනතාවට අහිතකර ගැසට් නිවේදන. ඒ නිසා ගරු කතානායකතුමනි මේ ගැසට් නිවේදන පිළිබඳ ඇත්තටම ගත්තොත් පාර්ලිමේන්තු තේරීම්කාර සභාවක් පීඨවලා මේ ගැසට් නිවේදන පිළිබඳ අධ්‍යයනය කිරීම කළ යුතුයි කියන යෝජනාව කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි. හරින් ෆර්නෑන්ඩෝ